ධර්මානුශාසනා. සුපින්නතුනි, අද ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ මාවනැල්ල කන්දෙවත්ත සම්බුදු වෙහෙර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද යට්ටෝගොඩ ධම්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අද ධර්මදේශනාවේ දායකත්වය නාත්තන්ඩිය වීරහේන මාවිලපාර පදිංචි ආර්.එම්. නන්දාවතී මහත්මිය සහ පවුලේ සැම, පානදුර අලුබෝමුල්ල බටදොඹතුඩුව පාර පදිංචි ලාලනී ලක්ෂ්මී ජයම්පති ඉදිරිසෝරිය, උඩුගම්පොල කොරස අගාර පදිංචි සුනේත්‍රා කුමාරි රාජපක්ෂ, හේවාදිවල මිරිහාගොඩ පදිංචි WB.M. පොඩිහාමිනේ වීරසේකර, මීරිගම හල්පේ වල්පලමුල්ල පදිංචි ගංගා තුෂාරි, ගණේමුල්ල පන්සල පාර පදිංචි රමිදු හෙට්ටිආරච්චි සහ කේච් නිශාන්ති දෙපළ, හොරණ වෑවල කන්ද පාර පදිංචි උපුල් පින්නගොඩ මහත්මයා, රාජාංගනයේ සිරිමාපුර පදිංචි HKB නාලනී ප්‍රියංගා ජයසිංහ ඇතුළු පවුලේ සිටු දෙනා. සුපින්නතුනි, අද ධර්මානුශාසනාවේ මාතෘකාව කොට ගත්තේ ධානය සහ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා පිළිබඳ වන ධර්මානුශාසනාවයි. අප හැමදැන් ධර්ම ශ්‍රවණයටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර පංචශීලයේ සමාදන් වීම සඳහා අප දැන් নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම භන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී
සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආම භන්තේ සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. නත්ති දානං අපඤ්ඤස්ස පඤ්ඤානත්ති අජායතෝ යම්හි දානංච පඤ්ඤාච සචේ නිබ්බාන සන්තිකේති. සාදු සාදු සාදු. උතුම් සැනසිල්ලක් අපේක්ෂාවෙන් තථාගත ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට සැදී පැහැදී සිටින ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ධර්මාභිලාෂී පුණ්‍යකාමී කාරුණික බෝසත් පින්වතුනි පින්වතියනි, ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සෝබාදහමේ යථාර්ථය පරම සත්‍යයක් ලෙසින් අවබෝධ කොටගෙන 45 වසක් පුරාවටම සත්වහිතානුකම්පාවෙන් යුක්තව අනුශාසනා කොට වදාළ ඒ උතුම් වූ ආශ්චර්යමත් නෛර්යානික ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ධර්මානුශාසනාවක් ලෙසින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය මගින් ශ්‍රවණය කරන්නටයි මේ පින්වන්ත පිරිස මේ අවස්ථාවේදී සැදී පැහැදී සිටින්නේ. ලෞතුරා තථාගත සදහම් මැස් ඇති බුදුරජාණන් වහන්සේ විශ්වයේ දතමනා හැම දහමක්ම සර්වඥතා ඥාණයෙන් යුක්තව අවබෝධ කරගත්තා. නිදුකානන් වහන්සේ මේ සෝබා දාමේ පරම සත්‍යයි තමන් වහන්සේ විසින් අවබෝධ කොට වදාළේ. මේ උතුම් ධර්මය අපි නුවණින් අවබෝධ කරගත්තොත් පින්වතුනේ අපට පුළුවන්කමක් ලැබෙනවා මේ උතුම් නෛර්යානික සම්බුදු සසුන තුලදීම තථාගත ධර්මය අවබෝධය තුලින් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සතර මාර්ග සතර ඵලක් ඥානය කෙලවර බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසුන සිතින් නිවන් දකින්නට මනුසත් බව ලැබුව අපි අහේතුවකට මිනිස්සෙක් වෙලා ඉපදුනා නෙමෙයි. අනෝරාගික සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින්
මැරමින් ඉපදෙමින් නිමා කළ සසර ගමනේ සිදු කළ පිනේ මහිමයකට කුසලයේ මහිමයකට අද අපි උසස් මනසක් ඇති මිනිසෙක් වශයෙන් ලෝකයට ජනිත වුණා. අනෝරාගික සංසාර ගමන දුකක්මයි. මේ සත්වයා මේ සසර ගමනේ 31 තලයක උපත ලබනවා. අකුසලයේ මුල් කරගෙන යම්කිසි ඇත්තෙක් සසර ජීවත් වුණාද ඒ ඇත්තන්ට පින්වතුනේ සුගතිගාමී ජීවිතයක් නම් ලැබෙන්නේ නැහැ. බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ කාම දුගතියකයි ඒ ඇත්ත උප්පත්තිය ලබන්නේ. പ്രേත අසුර නිරිතිරිසන් කියන සතර අපාගත උපතක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දීලා තිබෙනවා. කාම දුගතියේ උපත ලබන්නේ සසර පුරාම අකුසල් සිදු කරපු ඇත්තෝ. පව්කම් සිදු කරපු ඇත්තෝ. එසේනම් බුදු පියාණන් වහන්සේ මේ 31 තලයේ කාම දුගතිය හැටියට අනුශාසනා කළේ මේ සතර අපායයි. പ്രേත අසුර නිරිතිරිසන් කියන සතර අපායයි. සසරේදී අකුසල් කරපු පෞරස් කරපු ඇත්තෝ සතර අපායට වැටෙනවා. ඊළඟට බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා සසර පුරාම කුසල් වඩපු අය, පින් රැස් කරපු අය මනුෂ්‍ය ලෝකේ උපත ලබන බව. ඒ වගේම දිව්‍ය ලෝකවල උපත ලබන බව. ඒ වගේම තමයි Tamange මේ පුහුදුන් මනස එක අරමුණකට එකඟ කරලා සමත වශයෙන් භාවනා කමඨහන් ප්‍රගුණ කරලා ඒ ඇත්තෝ ධාන තල දක්වාම මනස දියුණු කරා නම් රූපී බ්‍රහ්ම ලෝකවල උපත ලබන්නට මේ ධානාංග මනසේ වැඩි දියුණු භාවයට පත්වීම උපකාරයක් වෙනවා. ඒ වගේම තමයි අරූපී ධාන තලවලට පත්වන්නටත් මේ සිතෙහි එකඟ භව තමයි උපකාරයක් වන්නේ. සමත භාවනාව තමයි උපකාරයක් වන්නේ. ඒ වගේම තමයි පින්වතුනේ පංච සුද්ධාවාසයක් බුදු පියාණන් වහන්සේ අනුශාසනා කළා. මේ පංච සුද්ධාවාසයේ උපත ලබන්නේ තථාගත බුදු පියාණන් වහන්සේ අනුශාසනා කොට වදාළ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය විදර්ශනා ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන අනාගාමී ඵලයට පත් වුණා වූ ශ්‍රාවකයන් වහන්සේ තමයි පංච සුද්ධාවාසවල උපත ලබන්නේ. අවිහ, අතප්ප, අකනිට, සුදස්ස, සුදස්සී කියන පංච සුද්ධාවාස උපතක් ධර්මය තුල පැහැදිලි කරලා තිබෙන්නේ අනාගාමී ශ්‍රාවකයන් වහන්සේට ඒ ජීවිතය තුලදීම ඉතිරිය සම්පූර්ණ කරගෙන අරිහත් ඵලයට පත්වන්නට පුළුවන්කමක් නොලැබෙනවද? අන්න මරණින් මතු පංච සුද්ධාවාසවල උපත ලබනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. එසේනම් 31 තලය හැටියට පැහැදිලි කරන්නේ කාම දුගතිය, සතර අපාය, මනුස්ස ලෝකය, ඒ වගේම දිව්‍ය ලෝක 6, රූපී බ්‍රහ්ම ලෝක, අරූපී බ්‍රහ්ම ලෝක සහ පංච සුද්ධාවාසයයි. අද දවසේදී අපට ලබා දීලා තිබෙන මාතෘකාව තමයි ධාන අංග කෙසේද මේ මනස තුල වැඩි දියුණු භාවයට පත් කරගන්නේ. ඒ තුලින් මේ විසිරුණු සිත එකඟ කරගෙන බුදු පියාණන් වහන්සේ අනුශාසනා කොට වදාළ ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය සහ පංචම ධානයට සමතය මුල් කරගෙන සමවදින්නේ කෙසේද යන්න
මේ ධර්මානුශාසනාව තුලින් අප දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. සමත භාවනාවක් ප්‍රගුණ කළොත් පමණයි පින්වතුනේ මේ විසිරුණු සිත එකඟ භාවයට පත්වන්නේ. බුදු පියාණන් වහන්සේ භාවනාව කියන තැනේදී අනුශාසනා කරන්නේ සතිපට්ඨානය. සතිය කියන්නේ සිහිය. ප ဋ ාණය කියන්නේ පිහිටවා ගැනීම. එහෙනම් භාවනා ක්‍රම දෙකක් තිබෙනවා. සමත භාවනාව සහ විපස්සනා භාවනාව කියලා. සමත භාවනාවක් ප්‍රගුණ කිරීම තුළින් සිදුවන්නේ විසිරුණු සිත එකඟ භාවයට පත්වීමයි. ලෞකික වශයෙන් චිත්ත සමාධියක් තමයි එතන ඇතිවන්නේ. ලෞකික චිත්ත ඒකාග්‍රතාවයක් තමයි එතන ඇතිවන්නේ. සම 40 භාවනා කමඨහන් බුදුන් වහන්සේ දේශනා කරනවා මේ සමත භාවනා හැටියට. මේ භාවනා ක්‍රම 40 තුලින්ම විසිරුණු සිත පින්තුනේ එකඟ භාවයටයි පත්වන්නේ. මේ භාවනාව ප්‍රගුණ කිරීම තුලින්. ඊළඟට විදර්ශනාව හැටියට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සමතය පාදක කොටගෙන නැත්නම් ඒ ධානාංගය පාදක කොටගෙන පංච උපාදානස්කන්ධයේ යථාර්ථය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා ප්‍රඥාව මුල් කරගෙන සිදු කරනු ලබන භාවනාව තමයි විදර්ශනා භාවනාව කියලා අනුශාසනා කරන්නේ. භවයේ නිරෝධය දකින්න උපකාරයක් වන්නේ විදර්ශනාව. නමුත් පින්වතුනේ සසර ප්‍රඥාව හුරු කරපු පින්වතාට එක හෙලාම විදර්ශනාව වඩන්න පුළුවන්. නමුත් භාවනාවට ආධුනිකයා පළමු කොටම සමත භාවනාව වැඩිය යුතුයි. සසරදී ප්‍රඥාවන්ත ඇත්තෝ හිටියා ලෝකයේ තුල. මේ ගෞතම නෛර්යානික සම්බුදු සසුන තුල ෂණයකින් මොහොතකින් සත්‍ය අවබෝධ කරගත්තා උතුමන් වහන්සේලා සිටියා. බුද්ධ භාෂිතය ඇසූ ෂණයෙන් ඒ ඇත්තෝ මගඵල නිවන් සුවය සාක්ෂාත් කරගත්තා. සසර ප්‍රඥාව වැඩි දියුණු භාවයට පත් කරගත්තු අය තමයි පින්වතුනේ ඊ타ත්ම ඉක්මනින් සත්‍ය අවබෝධ කරගත්තේ. ඒ ඇත්තන්ට සමතයක් එදා අවශ්‍ය වුණේ නැහැ. නමුත් පින්වතුනේ සසර පුරාම ඒ ඇත්තෝ සමතය වැඩුවා. ධානාංග මනස තුල වැඩි දියුණු භාවයට පත් කරගත්තා. මේ ජීවිතය තුලදී ආය අලුතින් ධානාංග වඩන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මෙතනදී තථාගත බුද්ධ භාෂිතය ඇසූ ෂණයෙන් මගඵල නිවන් සුවය සාක්ෂාත් කරගත්තේ සසරේදී ධානාංග පුරුදු පුහුණු කරපු නිසා. නමුත් භාවනාවට ආධුනිකයා පින්වතුනේ සමත භාවනාව පළමු කොටම වැඩිය යුතුයි. මේ විසිරුණු සිත විසභාග අරමුණු වලින් ගහන සිත එක අරමුණකට එකඟ කළ යුතුයි. විසිරුණු සිතින් අපට භාවනා කරන්නට පුළුවන්කමක් නැහැ. එනිසා තමයි බුදුන් වහන්සේ සමත භාවනාවක් අනුශාසනා කළේ. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ ගිහිගෙයින් නික්මිලා පළමු කොටම ගුරුවරුන් සොයාගෙන යන්නේ. ආලාර කාලාම උද්දකාරාම පුත්ත කියන ඊශ්වරයන් ළඟට ගියා. ඒ ඇත්තෝ අරූපී ධානතල වන ආකින්චඤ්ඤායතනය සහ නේව සංඥා නාසඤ්ඤායතනයට සමවැදීමේ ලෞකික නුවණ ලෞකික සමාධිය ඒ ඇත්තෝ තුල තිබුණා. නමුත් ඊ타ත්ම කෙටි කාලයක් තුලදී බුදුන් වහන්සේ ඒ සිද්ධාර්ථ බෝධිසත්වයෝ ගුරුවරුන්ගෙන් ලෞකික දහම ඉගෙන ගත්තා. නමුත් මෙය නෙවෙයි නිවන් දකින්න පිළිවෙත කියලා අවබෝධ කරගෙන තමයි ගුරුවරුන්ගෙන් නික්මිලා ඊළඟට මැදුම් පිළිවෙත මුල් කරගෙන සම්බුදු පදවියෙන් අභිෂේක ලබන්නට අදිෂ්ඨාන කළේ. අර ආලාර කාලාම උද්දකාරාම පුත්ත ඊශ්වරයන් ළඟට ගිහිල්ලා දහම ශ්‍රවණය කරනකොට ඊ타ත්ම කෙටි කාලයක් තුලදී බුදුන් වහන්සේට මේ ලෞකික වූ ධාන උපදවා ගැනීමේ හැකියාව ඇති වුණා. ඒ මහබෝසතාණන් වහන්සේ පින්වතුනේ සසර පුරාම මේ ධානාංග ප්‍රගුණ කරලායි තිබුණේ. ඊළඟට මේ ධානාංග ප්‍රගුණ කරපු මහබෝසතාණන් වහන්සේ විදර්ශනාව මුල් කරගෙන ලෝකයෙන් එතරවන්නට ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත්තා.
ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් තමයි විශ්වයේ දතමනා හැම දහමක්ම භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවත් මනසින් අවබෝධ කරගෙන සම්බුදු පදවියෙන් අභිෂෙස් ලැබුවේ. බුදු පියාණන් වහන්සේ එතනදි පින්වතුනේ සමතය ලෞකික වශයෙන් සසර පුරාම පුරුදු පුහුණු කළා. ලැබපු මනුස්ස ජීවිතය තුළ ප්‍රඥාව මුල් කරගෙන තමයි ලෝකේ යථාර්ථය දැක්කේ. එහෙනම් අපි භාවනා කරලා සාංශාරික දුකෙහි නිමාව දකින්නට උත්සාහ දරනවා නම් ඔබ භාවනාවට ආධුනිකයි නම් පළමු කොටම සමත භාවනාව ප්‍රගුණ කළ යුතු වෙනවා. ඉන් අනතුරුව සමතය පාදක කොටගෙන ලෞකික සමාධිය පාදක කොටගෙන ඒ ආර්ය සමාධියක් දක්වාම දියුණු තියුණු භාවයට පත් කරගත යුතු වෙනවා. එහෙනම් අපි මුලින් සමතය වැඩි යුතුයි. ඊළඟට විදර්ශනාව පුරුදු පුහුණු කළ යුතුයි. ලෝකයෙන් ඈතර වන්නට අපට අවශ්‍ය කරන්නේ විදර්ශනාව. නමුත් මුලින් අපි වඩන්නේ සමතය. සමතය වඩලා අවසන අපි විදර්ශනාව මුල් කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය, ත්‍රිලක්ෂණික ධර්මතාවය, හේතුඵල ධර්මය සහ සතර සතිපට්ඨාන ධර්මයන් අවබෝධ කරගෙන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසුන සිතින් නිවන් දකින්නට උත්සාහ දරනවා. බුදු පියාණන් වහන්සේ ධම්ම පදය නම් වූ හස්තසාර ග්‍රන්ථයෙහි භික්ෂු අග්ගය තුලින් අනුශාසනා කරන උතුම් ගාථා රත්නයක්. නත්ති දානං අපඤ්ඤස්ස පඤ්ඤා නත්ති අජායතෝ යම්මි දානංච පඤ්ඤාච සචේ නිබ්බාන සන්තිකේ කියලා. මේ ගාථාවේ තේරුම තමයි නත්ති දානං අපඤ්ඤස්ස ප්‍රඥාව නැති කෙනාට ධානයක් නැහැ කියලා අනුශාසනා කළා. ඒ වගේම තමයි පඤ්ඤා ඤත්ති අජායතෝ ධානය නොවඩන කෙනාට ප්‍රඥාවකුත් නැහැ කියලා අනුශාසනා කරනවා. යම්මි දානංච පඤ්ඤාච යම් කෙනෙක් තුල ධානයත් ප්‍රඥාවත් කියන මේ දෙකම තිබෙනවා නම් සචේ නිබ්බාන සන්තිකේ ඒ තැනැත්තාට නිවන ළඟයි කියලා අනුශාසනා කළා. එහෙනම් මෙතනදී බුදු පියාණන් වහන්සේ සමතය ගැනත් අනුශාසනා කරනවා, ධානාංග ගැනත් අනුශාසනා කරනවා, ඊළඟට විදර්ශනාව ගැනත් අනුශාසනා කරනවා. ප්‍රඥාව මුල් කරගෙන විදර්ශනා වඩන ආකාරය පිළිබඳවත් අනුශාසනා කරනවා. එහෙනම් අපි මේ දෙකම ප්‍රගුණ කළ යුතුයි. බැහැර කරන්නට මේ දෙකෙන් එකක්වත් නැහැ. සමතය මුලින් ප්‍රගුණ කරනවා, ඊළඟට විදසුන් වඩනවා. එහෙනම් අපි කොහොමද සමත භාවනාවක් ප්‍රගුණ කරන්නේ? පින්වතුනේ මේ సంతාණයට නොඑක ආකාරයේ විසභාග අරමුණු පහළ වෙනවා. දූරං ගමන් ඒක චරං මේ සිත දුර ගමන් යනවා. එකලාව හැසිරෙනවා. එක සිතුවිල්ලක් ඇති වෙලා නිරුද්ධ වෙනකොට තව තවත් සිතුවිලි පහළ වෙනවා. රාග, දිට්ඨි, පටිඝ, මාන, විචිකිච්ඡා, භවරාග, අවිද්‍යාව කියන අනුස ධර්මයන්ගෙන් මනසට සංග්‍රහ වෙලා සිතුවිලි පහළ වෙනවා. මේ විසභාග අරමුණුත් සමග පින්වතුනේ අපට ලෝකේ යථාර්ථ ධර්මයක් දකින්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ අනුශාසනා කරන්නේ මේ විසිරුණු සිත එකඟ කරගත යුතුයි කියලා. විසිරුණු සිත එකඟ කර ගන්නට නම් අපි එක අරමුණකට සිහිය පිහිටවලා සමත භාවනාවක් ප්‍රගුණ කළ යුතුයි. බුදු පියාණන් වහන්සේ සමත භාවනාවන් පිළිබඳව අනුශාසනා කරන තැනේදී පළමු කොටම අනුශාසනා කරනවා මූලික පූර්වක්‍ෘත්‍යයක් ලෙසින් බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති. බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව සහ මරණානුස්මෘති භාවනාව කියලා ආරක්ෂක භාවනා ක්‍රම හතරක්. සතර කමඨහං කියලා අපි කතා කරන්නේ. මෙන්න මේ සතර කමඨහං ප්‍රගුණ කිරීම තුලින් පින්වතුනේ විසිරුණු සිත එකඟභාවයටයි පත්වන්නේ. චිත්ත සමාධියක් ඇති වෙනවා.
හරියාකාරව ප්‍රගුණ කරන්නට ඕන. අපි හිතමු බුදුගුණ භාවනාවෙහි අරහං කියන බුදුගුණය අප මෙනෙහි කරනවා කියලා. අරහං කියන බුදුගුණය මෙනෙහි කරනකොට පින්වතුනේ මෙන්න මේ අරමුණේ හිම සිහිය පවත්වන්නට පුළුවන් නම් විසිරුණු සිත යම් වෙලාවකදී එකඟ භාවයට පත් වෙනවා. චිත්ත සමාධියක් ඇති වෙනවා. ලෞකික වූ චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. බුදු පියාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරනවා මේ චිත්ත ඒකාග්‍රතාවය ධ්‍යාන තලවලට බෙදලා. මොනවද ඒ ධ්‍යාන තල? ප්‍රථම ධ්‍යානය, ဒုတိ ය ධ්‍යානය, තෘතිය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය සහ පංචම ධ්‍යානය කියලා බුදුන් වහන්සේ අනුශාසනා කළා. මේ රූපාවචරාදී සිත්වලට තමයි ධ්‍යාන සිත් කියලා අපි කතා කරන්නේ. ඒවා කාමාවචර සිත්වලට වඩා බොහෝ වෙනස්, උසස්, බලවත්. 이르දි ප්‍රාතිහාර්ය කළ හැකි වන්නේත් පින්වතුනේ මෙවැනි සිත්වල බලයෙන්මයි, ධ්‍යාන තලවල බලයෙන්මයි. මනස තුල ධ්‍යානය වැඩෙන්නේ අර සමත භාවනාව ප්‍රගුණ කිරීම තුලින්. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රථම ධානය කියන තැනේදී දහම් කරුණු පහක් විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා සහිත ප්‍රථම ධාන කුසලසිත කියලා නිදුකානන් වහන්සේ මේ ප්‍රථම ධානය පිළිබඳව අනුශාසනා කළා. මෙතනදී පින්වතුනේ විතක්ක කියලා කියන්නේ භාවනා අරමුණට නැංවීම විතක්කයයි. විචාර කියලා කියන්නේ ඒ අරමුණ නැවත නැවත පිරිමැදීම, නැත්නම් ඒ අරමුණ නැවත නැවත මෙනෙහි කිරීම විචාරයයි. ප්‍රීතිය කියලා කියන්නේ ඒ තුලින් සිතේ ඇතිවෙන සතුටයි, ප්‍රබෝධ මත්භවයි. ඊළඟට සැප කියලා කියන්නේ ඒ තුලින් ඇතිවන සැපයයි, සුඛයයි, ආස්වාදයයි. මෙන්න මේ විදිහට විතක්කාදී ධර්ම සතරේ උපකාරයෙන් සිත එකඟ භාවයට පත් වෙනවා, සමාධි භාවයට පත් වෙනවා. මෙන්න මේ සමාධිය තමයි ඒකාග්‍රතාවය කියලා අනුශාසනා කළේ. මෙන්න මේ විදිහට භාවනා අරමුණ සිතට නංවලා නිතරම ਵਿਚාරලා ඒ තුලින් ඇතිවෙන ප්‍රීතිමත් භාවයත් ඒ තුලින් ඇතිවන සුඛයත් නිසා මනස එකඟ වෙනවද, චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනවද? මෙන්න මේකට කියනවා ප්‍රථම ධානය කියලා. ප්‍රථම ධානය කියන තැනේදී විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා කියන මේ ධර්ම කරුණු පහම ඇතුළත්. මෙන්න මේ විදිහට සමත භාවනාව ප්‍රගුණ කරලා ප්‍රථම ධානය ලැබූ තැනැත්තා ඉදිරියටත් භාවනා කරනකොට විතක්කය අතහැරෙනවා. ඊළඟට විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා කියන අංග 4 මුල් වෙලා ද්විතිය ධානය ඒ මනස තුල පහළ වෙනවා. එතන විතක්කය නැහැ. විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා කියන ධර්ම කරුණු 4 පමණයි පවතින්නේ. ඒ තුලින් සිත එකඟ වෙනවද? අන්න ඒක ද්විතිය ධානයයි කියලා දේශනා කළා. ඊළඟට තව තවත් මේ සමත භාවනාව ප්‍රගුණ කරමින් ද්විතිය ධානයට සමවැදුණු යෝගාවචරයන් වහන්සේ විචාර කියන ධර්ම කරුණ නොමැතිව ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා කියන මෙන්න මේ දහම් කරුණු 3 මුල් කරගෙන තෘතිය ධානයට සමවදිනවා. ඊළඟට තව තවත් සමතේ වඩන යෝගාවචරයන් වහන්සේ සුඛ ඒකාග්‍රතාවය මුල් කරගෙන චතුර්ථ ධානයට සමවදිනවා. මේ භාවනාවම
තව තවත් ප්‍රගුණ කිරීම තුළ අවසානයේදී පින්වතුනේ උපේක්ඛාව සහ ඒකාග්‍රතාවය මුල් කරගෙන පංචම ධානයට සමවදිනවා. දැන් මේ විදිහට භාවනා කරලා ප්‍රථම ධානය, ဒုတိ ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය, පංචම ධානය කියන මේ ධාන තලවලට සමවැදීම තුල පින්වතුනේ මනසේ පවතින්නේ ප්‍රබල ලෞකික සමාධියක්. ඒ සමාධිය ප්‍රබලයි. නමුත් පින්වතුනේ ඒ සමාධිය වැඩුණේ පුද්ගලත්වයේ මත මනස පිහිටලයි. සමාධිය ප්‍රබල වෙන්න කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් පින්වතුනේ තදංග වශයෙන් විස්කම්බන වශයෙන් යටපත් වෙනවා. යටපත් වෙලා තමයි චිත්ත සමාධිය ඇතිවන්නේ. ඒ සමාධිගත සිත මුල් කරගෙන ඊළඟට අපි විදර්ශනා වැඩිය යුතු වෙනවා. මේ සමාධිමත් භාවයේ ප්‍රබල බව වැඩිවන තරමට සිත කය දෙක තියනවද කියලාවත් දැනෙන්නේ නැහැ. ඒ තරම් සමාධිය බලවත්. මෙන්න මෙතනදී පින්වතුනේ යම්කිසි පින්වතෙක් රැවටෙනවා මේක තමයි නිවන කියලා. නමුත් අර අනුසය අස් කරගෙන කෙලෙස් අස් කරගෙන චිත්ත සමාධිය ඇති වුණා නෙමෙයි. ඒ සියල්ලක්ම යටපත් වෙලා තමයි චිත්ත සමාධිය ඇති වුණේ. ඒ චිත්ත සමාධිය ලෞකිකයි. ආර්ය සමාධියක් නෙමෙයි. අරමුණු යටපත් වෙලායි තිබෙන්නේ. ඒ ධානයේ ඉන්න තරමට සිතුවිලි පහළ වෙන්නේ නැහැ. හැබැයි භාවනාවෙන් මිදුණට පස්සේ නැවත ආයේ ගඟදිය පහළට ගලන්නා හා සමානව මනසට සිතුවිලි පහළ වෙනවා. එතනදී සිතුවිලි විදර්ශනා කරපු නැති නිසා පින්වතුනේ සිතුවිලි වලට මමත්වය මත පුද්ගලත්වය මත අහු වෙලා යනවා. එහෙනම් අපි ධානයකට සමවැදීම කළ යුතුයි. නමුත් ධානයෙන් නතර විය යුතු නැහැ. ධානය පාදක කොටගෙන ඉන් අනතුරු අපි විදසුන් වැඩිය යුතුමයි. චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගැනීම පිණිසයි අපි මේ ධානාංග ප්‍රගුණ කළේ. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන ප්‍රථම ධානය. ඊළඟට විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන ဒုတိ ධානය. ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන තෘතිය ධානය. සුඛ ඒකාග්‍රතා කියන චතුර්ථ ධානය. ඊළඟට උපේක්ඛා ඒකාග්‍රතා කියන පංචම ධානය වැඩිය යුතුයි. පංචම ධානය කියනකොට මෙතන අරූපී ධාන සිත් තමයි පින්වතුනි පහළ වෙන්නේ. ආකින්චඤ්ඤායතනය, ආකාසානං ඡායතනය, විඥානං ඡායතනය, නේව සංඥා නාසඤ්ඤායතනය කියන අරූපී ධාන තලවලට සමවදින්න නම් පංචම ධානය දක්වාම සිත ලෞකික වශයෙන් එකඟ කළ යුතුයි. සමාධිගත කළ යුතුයි. මේ පංචම ධානය මුල් කරගෙන තමයි අරූපී බ්‍රහ්ම ලෝකවලට සමවදින්නේ. අරූපී බ්‍රහ්ම ලෝකවලට සමවැදුනත් පින්වතුනේ ඒකත් ලෞකිකයි. මොකද ලෝකේ යථාර්ථය නුවණින් දැකලා විදසුන් වඩලා අය සමාධිය ඇති වුණා නෙමෙයි. ප්‍රථම ධානය, ဒုတိ ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියන මේ ධානාංග වැඩිම තුල රූපී බ්‍රහ්ම ලෝකවල උපතකට මෙන්න මේ ධානාංග උපකාරයක් වෙනවා. පංචම ධානය අරූපී ධාන වඩන්නට උපකාරයක් වෙනවා. නමුත් මේ රූපී ධාන අරූපී ධාන කියන දෙකොට්ටාසයම පින්වතුනේ ලෞකිකයි. භාග්‍යතුන් වහන්සේගේ පරම නිර්මල උතුම් ශ්‍රී සද්ධර්මය දැකලා නෙමෙයි ධාන අංගවලට මනස දියුණු කළේ. ධාන අංග මනසින් වැඩුවේ. එහෙනම් මෙතනදී අපි මේ ලෞකික ධානය මුල් කරගෙන ආර්ය සමාධියක් ඇති කර ගැනීම පිණිස
විදර්ශනා වැඩි යුතුම වෙනවා. කොහොමද අපි විදර්ශනා වඩන්නේ? අර එකඟ වූ සිතින් ලෝකේ යථාර්ථය නුවණින් දකින්නට ඕනේ. ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නට ඕනේ. අනෝරාගික සංසාර ගමනක් පුරාවටම මනසින් ජනිත කරගත්තා වූ අකුසල මූලයන්ගේ නිරෝධය දකින්නට ඕනේ. අනුස ධර්මයන්ගේ නිරෝධය දකින්නට ඕනේ. නීවරණ ධර්මයන්ගේ නිරෝධය දකින්නට ඕනේ. ඒ වගේම මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ප්‍රගුණ කළ යුතු වෙනවා. එතකොට තමයි භාවනාව සම්පූර්ණ වෙන්නේ. සමතයෙන් භාවනාව නිසියාකාරයෙන් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒකට විදර්ශනාව එකතු විය යුතුයි. එහෙනම් අපි අර කතා කරන ප්‍රථම ධානය, ဒုတိ ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය දක්වාම මනස දියුණු කරලා මේ ධාන තලයේ ඉඳලා ඊළඟට సంతාණයට පහළවන සිතුවිලි වර්තමාන මොහොත තුල විදර්ශනා කළ යුතු වෙනවා. රාග සිතුවිල්ලක් පහළ වෙනකොට රාග සිතුවිල්ල විදර්ශනා කළ යුතු වෙනවා. හටගත්තු තැනේම නැති වෙන බව නුවණින් දැකිය යුතු වෙනවා. ඒ වගේම තමයි මිත්‍යා දෘෂ්ටික සිතුවිලි පහළ වෙනකොට, පටිඝය මුල් වෙලා සිතුවිලි පහළ වෙනකොට, මානය මුල් වෙලා සිතුවිලි පහළ වෙනකොට, විචිකිච්ඡාව මුල් වෙලා සිතුවිලි පහළ වෙනකොට, භවරාගය මුල් වෙලා සිතුවිලි පහළ වෙනකොට, අවිද්‍යාව මුල් වෙලා සිතුවිලි පහළ වෙනකොට, කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් මුල් වෙලා සිතුවිලි පහළ වෙනකොට ඒ සිතුවිලි වලට මනසින් බැඳෙන්නේ නැතිව වර්තමාන මොහොතේ ඒ සිතුවිල්ල නිරෝධයි කියලා දැකිය යුතුයි. හටගත්තු තැනේම හේතුඵල වශයෙන් නිරෝධයි කියලා දකින්න. අර සමතය පාදක කොටගෙන පහළ වෙන සිතුවිල්ල විදර්ශනා කරන්නේ ඔහොම. මෙන්න මෙහෙම නුවණින් යථාර්ථය දකින්නකොට පින්වතුනේ මනසට පහළවන්නේ සංඥාවක් මිසක් දේවල් කාරණා නොවේයි කියලා අවබෝධ වෙනවා. නිට්ටයව ගන්න දේවල් කාරණා උතන නැහැ. මමය මගේ ආත්මය වශයෙන් බැඳෙන්න දේවල් කාරණා උතන නැහැ. මොකද సంతාණයට පහළවන සිතුවිල්ල එතනම නිරෝධයි කියලා දකින්නකොට රූප උපාදානස්කන්ධයට උතන ඉඩක් නැතුව යනවා. වේදනා උපාදානස්කන්ධයට උතන ඉඩක් නැතුව යනවා. සංඥා උපාදානස්කන්ධයට උතන ඉඩක් නැතුව යනවා. සංකාර උපාදානස්කන්ධයට උතන ඉඩක් නැතුව යනවා. විඥාන උපාදානස්කන්ධයට උතන ඉඩක් නැතුව යනවා. මෙතනදී පහළවන සිතුවිල්ල එතනම නිරෝධයි කියලා දැකීම තුලින් උපාදාන රහිතව අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය මොහොතක් පාසාම ෂණයක් පාසාම ඉපිද නැසෙන භව අර සමතය නැත්නම් ධානය පාදක කොටගෙන අපි මෙතනදී විදර්ශනාවක් වශයෙන් ප්‍රගුණ කරනවා. මුලින් ධානය මුල් කරගෙන සිත එකඟ වුණා සමතය වැඩිම තුල ඒ ධානාංගය පාදක කොටගෙන ලෝකේ සැබෑ තතු නුවණින් දකින්නවා. විශ්වයේ දතමනා හැම දහමක්ම වර්තමාන මොහොත තුල හේතුඵල නිරෝධයි කියලා දකින්නවා. සිතට පහළ වෙන්නේ සිතුවිල්ලක් දේවල් කාරණා නෙමෙයි. මමත්වයෙන් කොටස් කරන්න කිසිම දෙයක් ලෝකේ නැහැ. ඒ බව වර්තමාන මොහොතේ නුවණින් දකිනකොට ලෝකෙට පුහුදුන් මනසින් බැඳෙන්න තැනක් නැත්නම් පින්වතුනේ අනිත්‍යයි නුවණින් දකින්නේ. අනිත්‍ය නුවණින් දකිනකොට දුකට ඉඩක් නැහැ. දුක වේසහා දැවිලි ඇතිවන්නේ පුද්ගලත්වයේ මතයි. පුද්ගලත්වයේ දුර වෙන තැනේදී විදර්ශනා ප්‍රඥාවේදී පුද්ගලත්වයේ දුර වෙනා නම් දුකට හේතුව තන නැති තැන අනාත්මයයි අවබෝධ කරන්නේ. මම මගේ කියලා ලෝකයට බැඳෙන්න කොටස් කරන්නට දේවල් කාරණා උතන නැහැ. අනිත්‍ය නුවණින් දැක්ක දුක නැති කරගත්ත අනාත්මය සාක්ෂාත් කරගත්තා. මෙතනම පින්වතුනි චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධ වෙනවා. ඊළඟට ලෝකයේ තුල පවතින හේතුඵල ධර්මයත් අවබෝධ වෙනවා. සතර සතිපට්ඨානයේ සිය පවත්වා ගැනීම තුල සත්‍තිස් බෝධිපාර්ශික ධර්මයන්ම මේ මනස තුල වැඩෙනවා. මෙන්න මෙතනදී තමයි
අනෝරාගික සංසාර ගමනේ හදවතට කොටු වුණා වූ සසර ගතිය දුරු වෙන්නේ. සසරෙදි කොටු වුණා වූ අකුසලය දුරවන්නේ. සසරෙදි කොටු වුණා වූ නීවරණ ධර්මයන් දුරවන්නේ. වර්තමාන මොහොත තුල සිහිය පිහිටවීම තුල. එහෙනම් මේ විදර්ශනාව ප්‍රගුණ කරන්න අපට සමතය උපකාරයක් වුණා නේද? මුලින් අපි සමතයයි වැඩිවි. ඊළඟට සමතය පාදක කොටගෙන ධානාංග පාදක කොටගෙන පින්වතුනේ අපි විදර්ශනාව මුල් කරගෙන ලෝකේ යථාර්ථය නුවණින් දැක්කා. ලෝකේ යථාර්ථය නුවණින් දකින්න තැන හදවතට කොටු වුණා වූ සසර ගතිය අසුන තැන බුදු වීමේ රහත් වීමේ අංගයි මනස තුල වැඩෙන්නේ. බොජ්ජංග ධර්මයි වැඩෙන්නේ. සත්‍තිස් බෝධි පාර්ශික ධර්මමයි වැඩෙන්නේ. ඒ ධර්මතාවයන් වැඩුණා කියන තැන ඒ උතුමන් වහන්සේ සමතය පාදක කොටගෙන විදසුන් වඩලා මේ ගෞතම නෛර්යානික සම්බුදු සසුන තුලදීම අමා මහ නිවන් සුවයෙන් සදාතනිකවම සැනසෙල්ල ලබනවා. එහෙනම් අපි ධානයත් වැඩිය යුතුයි, සමතයත් ප්‍රගුණ කළ යුතුයි, විදර්ශනාවත් වැඩිය යුතුයි. නම් ධානය සහ ප්‍රඥාව කියන මේ දෙකම තිබෙන්නට ඕනේ නිවන් සුවයෙන් සදාතනිකවම සැනසෙල්ල ලබන්නට නම්. එසේනම් අපේ බෝසත් පින්වතුන්ට මේ ගෞතම නෛර්යානික සම්බුදු සසුන තුලදීම අමා මහ නිවන් සුවයෙන් සැනසුම ලබන්නටම කාය වීරය, චිත්ත වීරය, අදිෂ්ඨාන වීරය, ප්‍රඥා වීරයම මුදුන් පමුණු වේවා කියලා සාදු කියලා ඒ ප්‍රාර්ථනාවන් ජනිත කරගන්න. අවසරයි ස්වාමින් වහන්සේ, අද ධර්මදේශනාවේ දායකත්ව පිළිබඳව සිහිපත් කරන්නට. නාත්තණ්ඩිය මාවිලපාරේ වීරහේන පදිංචි සුජීවත්ව සිටින ආර්.එම්. නන්දාවතී මෑණියන්ගේ අද දිනට යෙදී තිබෙන 83 වන ජන්මදිනය නිමිත්තෙන් එතුමියට තිරුවන් සරණින් ආශිර්වාද ලැබ නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට, මේ බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ පින හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරන්නේ ආදරණීය දීනියන් සහ මුණුබුරු මිනිබිරියන්. එමෙන්ම පරලෝ සැපත් වී 2021 ජූලි 31 වන දිනට වසර 20ක් සපිරුණු W.M. ගුණසේකර ආදරණීය සමියාට 2021 සැප්තැම්බර් මාස පළමු දිනට තෙමසක් සපිරුණු W.M. චන්ද්‍රානී වීරසේකර ආදරණීය වැඩිමහල් දිනියට ආර්.එම්. හෙන්ද්‍රික් අප්පුහාමි සහ මේරි නෝනා යන දෙමව්පියන්ට නැසීගිය සිළු ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කොට සිටිනවා. වයස අවුරුදු 59ක් ආයු වළඳා 2021 ජූලි 8 වන දින හදිසියේ අභාව ප්‍රාප්ත වූ ලෙස්ටර් නජිත් පීරිස් මලලනායක ස්වාමියාට පියාණන්ට තෙමස් පූර්ණිය නිමිත්තෙන් පුණ්‍යානුමෝදනා කිරීමට, උපදින සෑම භවයකදීම සුඛිත මුදිත වී මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවායි පතන්නේ දයාබර බිරිඳ ලක්ෂ්මී දිනසෝරිය, දියණිය ජීනා මලලනායක, බෑණනුවන් ඩිලාන් පෙරරා විසින්. එමෙන්ම පරලෝ සැපත් කරුණාරත්න පීරිස්, පුන්සරත් පීරිස්, චන්ද්‍රසෝම පෙරේරා, වී.ජේ. සමරසිංහ නායට නිවන් සුව පතන අතර සුජීවත්ව සිටින W.A. අනුලාවතී, M.A. ඇලන් නෝනා යන මිත්තනියන්ටත් එකම මුණුබුරාවන ඩිහේන් දුල්නිත පුංචි පුතුටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කර සිටිනවා. බෙලිගල පහළ කළුගල පදිංචිව සිට අද දිනට පරලෝ සැපත් වී වසර 2ක් සපිරෙන වී මේරි නෝනා තම ආදරණීය මෑණියන්ට සහ මීට වසර 6කට පෙර පරලෝ සැපත් AR සුනිල් රාජපක්ෂ තම ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කොට නිවන් සුව පැතීමටත්, මීට වසර 10කට පෙර මියගිය සිරිල් සිනිවරත්න හේවාවසම් දයාබර මාමණ්ඩියටත්, දෙපාර්ශ්වයේම මියගිය පවුලේ සිළුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට, 19 වන උපන්දිනයේ සැමරූ මුදිත ජයෝත් ප්‍රනාන්දු පුතුට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ පැතීමට, සුජීවත්ව සිටින ශීලා මාග්‍රට් බාලසිංහ නැන්දනියටත්, සහෝදර සහෝදරයන්ටත්, දූ දරුවන්ටත්, පවුලේ සිළුම ඥාතීන්ටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරන්නේ උඩුගම්පල කොරස අංක 240 අගාර නිවසේ සුනිත්‍රා කුමාරි රාජපක්ෂ මහත්මිය ඇතුළු සහෝදර සහෝදරයන්, දූ දරුවන්. පරලෝ සැපත් වූ පවුලේ සැමට පින් අනුමෝදන් කිරීමට සුජීවත්ව සිටින සැමියාට, දියණියන්ට සහ බෑණලාටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ පැතීමට, මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ රඹුක්කන මිරිහාගොඩ සාමදාවේ පදිංචි පොඩිහාමිනේ වීරසේකර මහත්මිය.
22කින් 2B වල්පල මුල්ල හල්පේ මීරිගම් පදිංචිව සිටි ලේකම්ලාගී සරත් කුමාර මහත්මයා අභාව ප්‍රාප්ත වී අද දිනට මසක් පිරීම නිමිත්තෙන් එතුමාට පින් අනුමෝදන් කිරීමටත් එතුමාගේ අභාව ප්‍රාප්ත වූ මෑණියන් හා පියාණන්ට පින් අනුමෝදන් කිරීමටත් දායකත්වයේ දරන්නේ සුජීවත්ව සිටින බිරිඳ ගංගා තුෂාරී ඉදිරිසිංහ සහ දීනියන් දෙදෙනා වන ප්‍රියන්තිකා කුමාරී නදීකා කුමාරී සහ පවුලේ සිළු ඥාතීන්. අංක 70 පන්සල පාර ගණේමුල්ල නිවසේ පදිංචිව සිට වසර 19ක් ආයු වළඳා 2020 සැප්තැම්බර් 7 වන දින හදිසි අනතුරකින් වියෝ තම එකම පුතු වන කොළඹ මහානාම විදුහලේ ශිෂ්‍ය කලින්දු රශ්මික හෙට්ටිආරච්චි ආදරණීය පුතුට සංසාරයේ මෙවන් අකල් මරණයකට ගොදුරු නොවි අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කිරීමට සිළුම මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට දායකත්වයේ දරන්නේ ගණේමුල්ල පන්සල පාර අංක 70 නිවසේ රමිඳු හෙට්ටිආරච්චි පියාණන් සමග KH නිශාන්ති මෑණියන්. හොරණ වෑවල කන්ද පාර අංක 5න් 2 විසෝ මීට වසර 16කට පෙර පරලෝ සැපත් WM ප්‍රනාන්දු මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමට හොරණ වෑවල කන්ද පාර අංක 5න් 2 පදිංචි PPU ප්‍රනාන්දු පියාණන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට සැප්තැම්බර් මාස 23 වන දින 15 වන උපන්දිනය සමරන පසින්දු භාෂිත පින්නගොඩ පුතුණුවන්ට නිදුක් නිරෝගී භාවය හා අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි පැතීමට ගෝවින්න ඉහළ නාරංගල පදිංචි තිලකා කරුණාරත්න මෑණියන්ට හා දරු මුණුබුරු සැමට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පැතීමට ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ හොරණ වෑවල කන්ද පාර අංක 5න් 2 උපුල් පින්නගොඩ මහතා. රාජාංගනයේ සිරිමාපුර විසූ වසර 5කට පෙර පරලෝසපත් වූ HDP ජයසිංහ පියාණන්ට වසර 10කට පෙර පරලෝසපත් වූ MG හැරියට් නෝනා මෑණියන්ට වසර 2කට පෙර පරලෝසපත් වූ S ජයසිංහ බාප්පා ඇතුළු වර්ග පරම්පරාවේ මේගිය සිළු ඥාතීන්ටත් 50 වන උපන්දිනය සමරන G අශෝක විමලවීර මහත්මයාටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පැතීමට සුජීවත්ව සිටින සිළු ඥාතීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමට දායකත්වයේ දරන්නේ ආනන්ද කුසුමලතා සිරියලතා චාන්දනී ශ්‍රයානී තිස්ස නාලනී යන ජයසිංහ පවුලේ දරු පිරිස සහ එම බෑනාවරු සමග ලීලිවරුන් හා මුණුබුරු මිනිබිරියන් දැන් පුණ්‍යානුමෝදනාව සඳහා ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආරාධනය. පින්වත්නි, මේ අවස්ථාවේදී ධර්මානුශාසනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුන පින්වතුන්ගේ නාම ලේඛනයන් නිවේදක මහත්මයා ලෙසින් සිහිපත් කරන්නට යෙදුණා. එසේනම් අපි විසින් මේ අවස්ථාවේදී රැස් කරගත්තා වූ කුසලානිසංස ධර්මය අපි පළමු කොටම ලෝකයත් සම්බුද්ධ ශාසනයත් ඔබ අප සියලු දෙනාමත් ආරක්ෂා කරන අහසේ විමන්ව සිටින දෙවියන්ට පොළවේ වෘක්ෂ පර්වත ඇසුරු කොට ඇති දෙවියන්ට මහත් ඉර්ධිය ඇති සක්‍ර බ්‍රහ්මාදී දෙවි දේවතාවුන් වහන්සේලාට මේ ස්ථානයට අරක්ගත්තා වූ සෑම සියලු දෙවියන්ට පින්පෙතක් වශයෙන් අනුමෝදම් කරනවා අනුමෝදන් වෙත්වා පින් කැමැති දෙවියෝ මේ පින ලබත්වා දෙවියෝ ප්‍රාර්ථනීය අභිමත බෝධියකින් නිවන් සුවයෙන් සදාතනිකවම සැනසෙල්ල ලබන්නට රැස් කරගත්තා වූ කුසලානිසංස ධර්මය දෙවියන්ට උතුම් පුණ්‍යානුමෝදනාවක්ම වේවා කියලා අපි සාදු කියලා දෙවියන්ට පින් දෙමු. සාදු සාදු. ඒ වගේම ධර්ම දානමය පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුන පින්වතුන් නමින් නිදන ප්‍රාප්ත වන්නට යෙදුන මුලින් නම් සඳහන් කළ මව්පිය ගුරුවරු නෑදෑ බන්දු මිත්‍රාදීන් සෑම දෙනාටමත් මේ පින මේ කුසලය අපි අනුමෝදම් කරනවා අනුමෝදන් වෙත්වා මියගිය ඥාතීන් සුඛී සුවපත් භාවයට පත්වේවා. ඒ ඇත්තන් මේ ගෞතම සම්බුදු සසුනේ අමා මහ නිවන් සුවයෙන් සදාතනිකවම සැනසෙල්ල ලබන්නට මේ සාරාණීය වූ කුසලය උතුම් පුණ්‍යානුමෝදනාවක්ම වේවා කියලා සාදු කියලා මළගිය ඥාතීන්ටත් පින් දෙන්න. සාදු සාදු. ඒ වගේම ධර්ම දානමය පින්කමේ බැතිබර දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුන පින්වතුන් සෑම සියලු දෙනාටමත් ඒ වගේම ජන්මදිනයන් සමරන පින්වත් සෑම දෙනාටමත් ධර්ම ශ්‍රවණය සිදු කළා වූ ලංකාවාසී ලෝකවාසී බෞද්ධ පින්වත් සියලු දෙනාටමත් මේ කුසල් හේතු උපනිශ්‍රිය වෙලා උතුම් යහපත උදා වේවා නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ දිගාසිරි සම්පත් සැලසේවා මෙලොව සැනසුම වේවා පරලොව සුගතිය වේවා කෙලවර මේ ගෞතම නෛර්යානික සම්බුදු සසුන තුලදිම අමා මහ නිවන් සුවයෙන් සදාතනිකවම සැනසෙල්ල ලබන්නට මේ කුසල් ඔබ අප සියලු දෙනාටම උතුම් පුණ්‍යානුමෝදනාවක්ම වේවා උපකාරක ධර්මයක්ම වේවා
නිවනට පාරමිතාවක්ම වේවා කියලා අපි සාදු සිතින් ඔබට ආශිර්වාද කරනවා. සාදු සාදු ආකාසට්ඨා බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධර්ම ශ්‍රවණානි සංස බලෙන් සෑම දිනාටම සෑම කල්හිම උතුම් සැනසෙල්ලම වේවා තුරුණුවන්ගේම පිහිටයි. සාදු සාදු සාදු. සුපින්නතුනි, ධානය සහ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා මාතෘකා කොට ගනිමින් අද මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ මාවනැල්ල කන්දෙවත්ත සම්බුදු වෙහෙර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද යට්ටෝගොඩ ධම්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අප හැමදෙනා උන්වහන්සේට සාදු නදක් දෙමින් නිදුක් නිරෝගී සුව හා චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු.